समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ සියලු දෙනාම අදත් ප්‍රඥා නාලිකාව තුලින් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ දායකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ විදේශගතව සිටින ගංගානි උපුලි කියන යන දියණිවරුන්ද දුමින්ද සහ දුෂාන්ත කියන පිනතුනුත් කල්හාර හරේන්ද්‍ර කියන බෑනාවරුනුත් අචිනි හිරන්ති කියන ලේලිවරුත් අනෙකුත් මුණුබුරු මිනිබිරියන් ඇතුළු හැම දෙනාමත් එකතු වෙලා අද උතුම් දේශනාව සඳහා දායකත්වයේ දරනවා. ඒ ඇත්තන්ගේ අරමුණු සිහි කරලා අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකයෙක් හැටියට අපි ලෝකයට මුහුණ දෙනකොට මේ ලෝකයේ අත්දකින හැම සිද්ධාන්තයක් තුලම ධර්මයක ආభాෂය, ධර්මයක දැක්ම ගොඩනගා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. තව විදිහකින් කිව්වොත් මේ හැම සිද්ධියකම පවතිනවා අභ්‍යන්තරයේ සාමාන්‍ය පියවිය හැට පේන්නේ නැති සදාතනික අවබෝධයේ පිණිස කර්මස්ථානය. ඒක මේ හැම එකම මේ අපිට අත්දකින ඇහැට පේන සීමාවේ තියෙන සියල්ල තුල ඒ සදාතනික සත්‍ය සම්බන්ධ යම් පණිවිඩයක්, යම් අදහසක් සැඟවිලා තියෙනවා. ඒ සැඟවිච්ච අදහස දැක ගන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒක අත්දකින හැම දෙයක් තුලම බලන්න. මොකද මේ ලෝකය තුල පවතින සදාතනික සත්‍ය තමයි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය මත පිහිටි ස්වභාවය. ඒ ත්‍රිලක්ෂණයට අදාළ නිමිත්ත මේ ලෝකයට අයිති. ත්‍රිලක්ෂණයට අදාළ පාදක වන හේතුව මේ ලෝකයේ තුලින් මතුවෙච්ච දෙයක්. ඒකයි බුද්ධ දේශනාව ලෝකේ සදාතනික සත්‍ය විදියට අපි දකින්න කියලා ඔබට යෝජනා කරන්නේ. ලෝකේ පවතින එකම සදාතනික මේ විශ්ව ධාතුව තුල පවතින සදාතනික සත්‍ය තමයි මේ ලෝකයේ තුල පවතින මේ අනිත්‍ය, දුක්ඛ, විපරිණාම ස්වභාවය. මේ ස්වභාවය අපි හැම වෙලාවකම දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒ දැක්ම තුල තමයි අපි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු සමාහිත භාවයේ තුලින් තමන්ගේ නිවීම සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන්නේ. ඒකට උදව් කරන්නේ සමාධිය කියන ස්වභාවය. එතකොට මොකද්ද සමාධිය කියන්නේ? ඒක මේ ලෝකේ හැම වෙලාවකම පවත්වන්න පුළුවන් සමාධියක්. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා චිත්තස්ස ඒකග්ගතා අයං සමාධි, සිතේ එකඟතාවයේ තමයි සමාධිය කියලා කියන්නේ. ඔන්නේ සත්‍ය තමන්ගේ ඇතුලෙන් දකින විදිහ. මේ හැම තැනම කමටහන් තියෙනවා අවබෝධය කරා යන කෙනෙකුට. මේ ඇහෙන් දකින සීමාව තුළ හැම තැනකම මේ සදාතනික සත්‍ය අපට දැක ගන්න පුළුවන්. නමුත් මේ සදාතනික සත්‍ය මේ ලෝකේ හැම අත්දැකීමක් තුළම සැඟවිලා තියෙද්දී පින්වත්නි, මේ සැඟවිලා තියෙන පරම සත්‍ය තුළ කුසල් සිතේ එකඟතාවයක් පවතිනවා නම් ඒ එකඟතාවයට කියනවා සමාධිය කියලා. චිත්තස්ස ඒකග්ගතා අයං සමාධි. සිතේ එකඟතාවයයි සමාධිය. එතකොට සමාධියට මුල් වන අරමුණ කියලා කියන්නේ සතර සතිපට්ඨානයටයි පින්වත්නි. අයං සමාධි චත්තාරෝ සතිපට්ඨානා සමාධි නිමිත්තා කියලා කියන්නේ.
සතර සතිපට්ඨානෙ තමයි සම්මා සමාධි නිමිත්ත. මේක ගැන ලොකු බණක් කියන්න පුළුවන් ඇත්තටම. මේක තමයි කේන්ද්‍රගත කතාව. මේ ලෝකේ හැමතැනම කමටහන් තියෙන බව හැබෑව. ඒවා තුලින් අත්දකින්න කර්මස්ථානයේ යථාර්ථයේ තුල පිහිටා තමන්ගේ මේ යථාර්ථයේ තුල තමාව ප්‍රත්‍යක්ෂ කරගෙන තමන් තුලින්ම මේ යථාර්ථය දැකලා ලෝකයෙන් නිදහස් වෙන, ලෝකයෙන් නික්මෙන, ලෝකයෙන් එතර වෙන ශ්‍රාවකයෙකුට නම් සමාධියට මුල් වෙන අරමුණ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒ තමයි සතර සතිපට්ඨානෙ. චත්තාරෝ අයං සමාධි චත්තාරෝ සතිපට්ඨාන සමාධි නිමිත්තා. එතකොට ඒ වගේම සමාධි පිරිකර කියන්නේ මොකද්ද? සමාධි පිරිකර කියලා කියන්නේ චත්තාරෝ සම්මප්පදානා සමාධි පරික්කාරෝ. එහෙමයි තියෙන්නේ. සතර සම්‍යක්ප්‍රදාන වීරිය තමයි සමාධි පරිස්කාරයේ විදියට පෙන්වන්නේ. මොකද මේ සමාධිය වඩනවා කියන්නේ? සමාධිය වඩනවා කියලා කියන්නේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යා තේසං ඒව ධම්මානං අසේවනා භාවනා බහුලීකම්මා අයං තත්ත සමාධි භාවනා. චිත්ත ඒකාග්‍රතාවෙන් සතිපට්ඨානයෙන් සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් පුරුදු කිරීම, බහුල කිරීම, වැඩිම තමයි සමාධි භාවනා කියලා කියන්නේ. එවන අපිට තාම පැහැදිලි මේ කියන කාරණේ. එතකොට මේ පැහැදිලි වෙච්ච කාරණේ තුල යථාර්ථවාදීව අවබෝධය කරා තහවුරු වෙන, අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට මේක ඊටාම වැදගත් දෙයක්. එතකොට මේ සම්මා සමාධිය කියන ස්වභාවය තුල ස්ථාවර වෙන්න අපි තුල වැඩි යුතු ප්‍රතිපදාවට අපි ක්‍රමානුකූලව බැස ගන්න අවශ්‍යයි කියන එක කියන්නයි මම මේ කාරණේ කිව්වේ. පින්වත්නි, මේ ජීවිතය තුලදීම අවබෝධය කරා පියමන් කරන්න කැමති ශ්‍රාවකයෙකු විසින් එයා මේ අත්දකින සීමාව තුලදී ඔය සමාධිය කියන ස්වභාවය දියුණු කරගන්නකොට එයා තුල ගොඩනැගෙන්න ඕන ආධ්‍යාත්මික ප්‍රවේශය තුල අර මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන පණිවිඩයක් තියෙනවානේ. එතකොට මේ පෙන්වා දෙන පණිවිඩය තුල අපට බොහොම පැහැදිලිව පේන යථාර්ථවාදී දෙයක් තමයි මේ සමාධිය කියන ස්වභාවය. කියන්නේ සම්මා සමාධිය කියන ස්වභාවය, සමාධිය වඩනවා කියන කාරණේ ඇස්සේ චිත්ත ඒකාග්‍රතාවයෙන් සතිපට්ඨානෙන් සතර සම්‍යක් ප්‍රදාන වීරියෙන් පුරුදු කරනවා කියන එක ක්‍රමානුකූලව කරගන්න කෙනෙකුට ඒකට මහා ලොකු දේවල් දැනගෙන ඒවා පාඩම් කරගෙන කටපාඩම් කරගෙන එහෙම ඕනේ නැහැ පින්වත්නි. දැන් උදාහරණයක් විදියට අපි දැන් අද මේ දේශනාවෙන් ඔබට මතක් කරනවා නිවන් මාර්ගයට උපනිශ්‍රේ වන ආකාරයට කොහොමද මේ මූලික පදනමේ ඉන්න ශ්‍රාවකෙක්ගේ දැක්ම හදාගන්නේ. මූලික පදනමේ ඉන්න ශ්‍රාවකයෝ ඉන්නවනේ. අන්නේ මූලික පදනමේ ඉන්න ශ්‍රාවකෙක් කොහොමද Tamanගේ දැක්ම හදාගන්නේ කියන එක මම කියලා දෙන්නම් අද. ඒ තමයි මහා ලොකුවට ඕනේ නමස්කාරේ පාඩේ තියෙන්නේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා ඔය නමස්කාර පාඨය ඕනනම් විපස්සනාව පැත්තට බරව කල්පනා කරලා අවබෝධයේ තහවුරු කරගන්න පුළුවන් විදියට කමටහනක් හොයන්න පුළුවන්. මොකද අද මේ නිවන් මාර්ගයට උපනිශ්‍රේ වෙන බොහොම සරල දේශනාවක් කරන්න කියලා මතක් කරලා තියෙනවා. පින්වත්නි, මේ දැන් අපි උදාහරණයක් ගමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨය ගන්න. මේක දන්නේ නැති කෙනෙක් නැහැනේ. අපි හැම කෙනෙක්ම මේක දන්නවා. අපි හැම කෙනෙක්ම මේක පාඩම් කරලා තියෙනවා. ඒක 아무තුන් පාඩම් කරන්න දෙයක්වත් නැහැ. අපේ තොල්ලග අන්‍යාගමික කෙනෙක් පවා මේ වාක්‍ය පිළිබඳ කටපාඩම් හුරුවක් ආభాෂයක් තියෙනවා. මේකේ අර සාහිත්‍ය කාරණාම හොය ඉන්න අපි. දැන් නමෝ තස්ස පාඨේ කිව්වේ කවුද? දැන් මොකද්ද නමෝ තස්ස කියන්නේ? පින්වත්නි, නමෝ කියන්නේ নমස්කාර වේවා කියලානේ. තස්ස කියන්නේ ඒ කියන එක. භගවතෝ කියන්නේ භාග්‍යවත්. අරහතෝ කියන්නේ අරහත්. සම්මා සම්බුද්දස්ස කියන්නේ බුදුරජාණන් වහන්සේට. නමස්කාර වේවා ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට කියලානේ කියන්නේ. ඒතකොට මේක තමයි නමෝ තස්ස පාඨයේ තියෙන්නේ. මෙතන තියෙනවා අකුරු 18ක්. අකුරු 18ක් තියෙනවා, පද 5ක් තියෙනවා. අකුරු 18ක පද 5ක ලෝකේ විශ්මිතම වාක්‍ය කියලායි මම මේකට කියන්නේ.
අප්පටි පුද්ගලෝ කියලා බුදුරජාණන් වහන්සේට කියනවනේ. අප්පටි පුද්ගලෝ කියන්නේ මොකද්ද? කාටවත් සම නැහැ. දෙව් මිනිස් ප්‍රජාව අතරින් ලෝකයේ කිසිවෙකුටවත් සම කරන්න බෑ අප්පටි පුද්ගලෝ. එතකොට මේ අත්පටි පුද්ගල වූ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මතුවෙච්ච වචන අකුරු 18ක පද 5ක මේ විශ්මිත පණිවිඩය, මේ විශ්මිත වාක්‍ය සෑම කෙනෙකුටම උපකාරාර්ථයෙන් ඊටාම වැදගත් දෙයක්. ඊටාම වැදගත් දෙයක්. දැන් මේ වාක්‍ය කිව්වේ කවුද කියලා මේක තමයි බුදුරජාණන්. අතර මේ වාක්‍ය බුදුහාරෝ හදපු එකක් නෙමෙයිනේ. භාග්‍යවතුන් වහන්සේ හදපු වාක්‍යයක් නෙමෙයි. ඇත්තට මේ වාක්‍ය හැදුණු සාහිත්‍ය පසුබිම් මිනිසු හිතුවට මේක ASCII නිවනට උදව් වෙන උපකාරය මොකක්ද කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒ නිසා මේ පදනමේ ඉන්න ශ්‍රාවකයෙකුට නිවන කරා යන්න පුළුවන් විදිහටයි මම අද මේ දේශනාව කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ඇසුරෙන් බුදුගුණ මුල් කරගෙනම කොහොමද ඊටාම සරලව මූලික පදනමේ ඉන්න ශ්‍රාවකයෙකුට නිවන ස්පර්ශ කරගන්න පුළුවන් කියන කාරණේ ඊටාම සරලව කියලා දෙන්න කල්පනා කරනවා. දැන් ඉස්සෙල්ලා බලමු මේකේ සාහිත්‍ය පදනම. මේක සාහිත්‍ය පසුබිමක් තියෙනවනේ. මොකද්ද සාහිත්‍ය පසුබිම? ඒ තමයි දැන් මේක පැහැදිලි කරන්නේ සාතාගිර ඇතුළු ඔහුගේ සමාගම විසින් තමයි මේක කිව්වා කියන්නේ. ඒතර සාතාගිර ඇතුළු පිරිසට බෝධි මණ්ඩලෙ උඩින් යන්න බැරි වුණා කියනවනේ. මේගොල්ලෝ එක්තරා දිව්‍ය පිරිසක්, ආනුභාව සම්පන්න පිරිසක්. ඒ කියන්නේ දිව්‍ය කියන එක අපි පැත්තකින් තියමුකොට ආනුභාව සම්පන්නයි කියලා අපි ගමුකෝ. මොකද එතනක් තියෙනවනේ සාතාගිරේ යක්ෂයෙක් ඔය වගේ සාහිත්‍ය කාරණා ඔස්සේම අපි එල්ලිලා ඉන්නවනේ. අපි ඒක පැත්තකින් තියමුකෝ. එකක් පැහැදිලි සාතාගිර ඇසුරු පිරිසට මෙතන යන්න බැරි වුණා. ඒතර මේසා ආනුභාව සම්පන්න මේ මුනිවරයා කවරෙක්ද කියලා බලනකොට අර සාතාගිර විසින්ලු කිව්වේ නමෝ කියන වචනය. නමෝ කියලා වැන්දලු. බුදුරජාණන් වහන්සේට මුලින්ම වන්දනා කරපු වචනේ මේක. නමෝ. එතකොට නමෝ කියන එක විස්තර කරද්දී කියනවා නිවනටම පමුණුවනවා කියන එක. ඒක ASCII ගැබ් වෙලා තියෙනවා කියලා. ඇත්තට මෙයා සාතාගිර කොහොමද නිවනටම පමුණුවනවා කියන එක දන්නේ කියන එක පිළිබඳව ඒවා සාහිත්‍ය කාරණා නිසා අපි ඒවා ඕනෑමට වඩා ලොකුවට ගන්න ඕනේ. මේක මේ වාක්‍ය බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීම පිණිස මතුවෙච්ච විදිය පොඩි දල අදහසක් ඉස්සෙල්ලා අපි ගමුකෝ. නමෝ. සාතාගිරලු එක කිව්වේ. එතකොට මෙතන රාහු අසුරින්දයා හිඳලා තියෙනවා. රාහු අසුරින්දයා තස්ස කියන වචනේ කියලා තියෙනවා. තස්ස කියන එකේ අදහස මතුවෙද්දී පැහැදිලි වෙනවා. මේකට අදහස් දෙකක් තුනක් තියෙනවා. සංසාර සතුන් මෝක්ෂයට පමුණුවනවා කියන අදහස. ඒ කියන්නේ නිවනට පමුණුවනවා කියන අදහස. තස්ස. ඊට පස්සේ භගවතෝ කියන වාක්‍ය කියලා තියෙන්නේ පින්වත්නි මේ සතරවරන් දෙවිවරු. භගවතෝ කියන එක. භගවතෝ කියන එක භගවා කියන එකේ අදහස සංසාර චක්‍රයේ බින්දා කියන එකයි. සංසාර චක්‍රයේ බින්දා කියන එක. භගවතෝ. ඊට පස්සේ එතකොට ඒක කිව්වේ කවුද? එක හෙලාම සතරවරන් රජ හතර දෙනෙක් තමයි මේ භගවතෝ කියන එක කියලා තියෙන්නේ. ස්වයන්බුත් භගවතෝ කියන එකේ අර්ථ කීපයක් තියෙනවා. ස්වයන්බුත් ඥාණයෙන් අවබෝධ කළා කියන අදහසත් ඒකේ හැංගිලා තියෙනවා. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රයා කියලා තියෙනවා අරහතෝ කියන එක. අරහතෝ කියන එක. අරහත් කියන එක. සම්මා සම්බුද්දස්ස කියන වාක්‍යය කියලා තියෙන්නේ සහම්පති බ්‍රහ්මයා. සහම්පති බ්‍රහ්මයා තමයි මේ කාරණේ කියන්නේ. ඒ කියන්නේ සම්මා සම්බුද්දස්ස කියලා. එතකොට මේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨය 8 දෙනෙක් කිව්ව වාක්‍යයක්. එතකොට මේක 8 දෙනෙක් කියලා තියෙනවා. 8 දෙනෙක් එකතු වෙලා කියපු වාක්‍යයක් තමයි මේ අපි හැමදාමත් සජ්ජායනා කරන්නේ. මේක හැබැයි බලවත් වාක්‍යයක්. මේ පෙනෙන නොපෙනෙන මේ ලෝකයේ මේ ලෝක ධාතුවේ තාම ප්‍රබල 8 දෙනෙක් විසින් පැහැදිලි කරපු වාක්‍යයක්. මේ වාක්‍ය දෙවිවරුන් විසින් සජ්ජායනා කරපු වාක්‍යයක් නිසා දෙවියන්ගේ ආශිර්වාදයේ පිණිසත් මේක හරි ප්‍රබල වාක්‍යයක්. මේක නිකම්ම අත්හරින්න බෑ. ඒ නිසා මේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන වාක්‍ය තුල දේවාකර්ෂණීය ස්වභාවයකට පුද්ගලයා එහෙම බලාපොරොත්තු වෙනවා නම් නිවන පිණිස නෙමෙයි. ඒ බඳු මෙහිදී බලාපොරොත්තු වෙන ආශිර්වාදයකට පවා බොහොම ප්‍රබල වාක්‍යයක් මේක.
දැන් මේක අස්සේ දැන් අපි ඊළඟට බලන්න ඕනේ දැන් නමස්කාර පාඨය කියන එක අස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග කීයක් වැඩිද? මොකද අපිට තියෙන එකම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොල ප්‍රතිපදාවක් ගැන කතා කරන්න පුළුවන්කමක් නැහැ. ඒතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය තියෙන්න ඕන. සම්මා දිට්ඨිය නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වැඳගෙන මෙහෙම එකක් කියන්න බෑනේ. එයා බුදුරජාණන් වහන්සේ විශ්වාස කළ සද්ධාවන්ත පටිච්ච සමුප්පාදයේ පිළිබඳවත් විශ්වාසයක් තියෙන හෝ නොතිබෙන නමුත් භාග්‍යතුන් වහන්සේ පිළිබඳ විශ්වාස කරන කෙනෙක් තමයි අත් දෙක එකතු කරලා අවංකව වඳින්නේ. එතකොට එතන සම්මා දිට්ඨිය තියෙනවා. තමා සංකල්පයක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන වාක්‍ය ඇස්සේ කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා නැහැ. එහෙම සංකල්පනා නැති කෙනෙක් නෙමෙයි මෙයා. නමුත් ඒ මොහොත තුල ඒ බඳු සංකල්පනා සමග මෙයාගේ ගනුදෙනුවක් නැහැ. සම්මා සංකල්පයක් තියෙනවා. සම්මා වාචා මේක බොරුවක් නෙමෙයි. මේක කාටවත් හිරිහැර වෙන වචනයක් නෙමෙයි. තවත් කෙනෙක් බින්දෙන වචනයක් නෙමෙයි. කේලමක් නෙමෙයි. පරුස වචනයක් නෙමෙයි. මේකෙන් කවුරුවත් ගිනිගන්නේ නැහැ. එහෙනම් සම්මා වාචාවක් තියෙනවා. මේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨය ඇස්සේ කවුරුත් පිච්චෙන්නේ නැහැ. ගිනිගන්නේ නැහැ. ඒ නිසා මේක ඇස්සේ තියෙනවා සම්මා වාචාවත්. ඊළඟට මේක ඇස්සේ තියෙනවා සම්මා වායාමයක්. සම්මා වායාමය කියන්නේ බොහෝම එකඟ සිතින්, නිවුණු සිතින් මේක කරන්නේ. අකුසල් සිතක් මැඩ පවත්වමින් මේ ඇතිවෙච්ච භාග්‍යවතුන් වහන්සේ නමස්කාර වේවා කියන ප්‍රබල කුසල් සිත මත පිහිටයි මෙයා මේක කරන්නේ. තව දුරටත් මේ ඔස්සේ යහපතක් වෙනවා, යහපතක් කරගන්න ඕන කියලා හිතාගෙන යා වන්දනා කරන්නේ. එතකොට නූපන් කුසලයේ උපද්දවන අදහසක් තියෙනවා, සම්මා වායාමයේ තියෙනවා. සතියක් තියෙනවා. බොහෝම හිත සමාහිතව මේ සිහිනුවන එළඹාගෙන තමයි මේක කරන්නේ. සම්මා සතියක් තියෙනවා. සම්මා වායාමයේ මේ සම්මා සමාධියක් තියෙනවා. මොකද සමාධිය කිව්වේ මොකද්ද? චිත්තස්ස ඒකග්ගතා අයං සමාධි. සිතේ එකඟතාවයක් මෙතන තියෙනවා. එහෙනම් දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 6ක් වැඩෙනවා. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් නිවනට උපනිශ්‍රය වන එකම පාර ප්‍රතිපදාව මාර්ගය මේ කාරණය අස්සේ පින්වත්නි ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළ අංග 6ක් වැඩෙනවා නම් ඒකම මහා ප්‍රබල අවස්ථාවක්. ඒක සුළුවෙන් සලකන්න පුළුවන් අවස්ථාවක් නෙමෙයි. මහා ප්‍රබල අවස්ථාවක්. ඒ වගේම තමයි මේක අස්සේ අපිට මේ වාක්‍ය විශ්ලේෂණය කළොත්, සංශ්ලේෂණය කළොත් පේනවා මේක අස්සේ නිවන සම්බන්ධ කාරණේකුත් තියෙනවා. මොකද්ද තියෙන්නේ? දැන් අර තස්ස කියන එක අස්සේ රාහු අසුරින්දයා කියනවා මේ සංසාර සත්‍යය මෝක්ෂයට පමුණුවනවා කියලා. නිවනට පමුණුවනවා. එහෙනම් මේ නිවන ගැනත් අපිට අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ සදාකාලිකවම කෙලෙසුන් නූපදින තත්ත්වයට හිතපත් කර ගැනීම පිළිබඳව අදහසක් එතනින් ගන්න පුළුවන්. මම කියන්නේ මේක විශ්ලේෂණය කළොත්. ඊට පස්සේ සතරවරන් දෙවිවරු කිව්වනේ භගවතෝ කියලා. භගවතෝ කිව්වේ සංසාරේ චක්‍රයේ සින්දා. සංසාරේ චක්‍රයක් විදියට ඒක බිඳලා දැම්මා. ඒ කඩලා දැම්මා. ඒ නිසා උන්වහන්සේට භගවතෝ කියලා භගවා කියන එකේ පිළිබඳ එතකොට යාට තේරෙනවා පටිච්ච සමුප්පාද මොකකින්ද සංසාර චක්‍රයේ සින්ද කියලා ප්‍රශ්න කරන්න පුළුවන් Tamanගේ. භාග්‍යවතුන් වහන්සේ සංසාර චක්‍රයේ සිඳලා දැම්මේ පටිච්ච සමුප්පාදය තුලින්. එහෙනම් මමත් මේ සංසාර චක්‍රයේ සිඳිනවා නම් පටිච්ච සමුප්පාදය තුලින් හැර මටත් සංසාර චක්‍රයේ සිඳ ගන්න නැහැ. නිවන ගැන අදහසක් ගන්න කෙනෙක් පටිච්ච සමුප්පාදයෙන් නිවනට හිතපත් කර ගන්නවා. ඒ නිවන ගැන අදහසක් රාහු අසුරින්දයා තස්ස කියන වාක්‍යයත්සේ නිවන ගැන අදහසක් කියපු නිසා ඒකටපත් වීම පිණිස සංසාරයේ අරය හිඳින්න ඕන, චක්‍රයේ හිඳින්න ඕන. ඒකට භාග්‍යවතුන් වහන්සේ බැලුවේ මේ ජරා මරණ දුකට හේතුව මොකද්ද? ඒකට හේතුව උපතට හේතුව මොකක්ද? භවයට හේතුව හිත බැස ගැනීම, උපාදානය. ඒකට හේතුව මොකක්ද? තණ්හාවට හේතුව වේදනාවට හේතුව මොකක්ද? වේදනාවට හේතුවක් තියෙනවා. වේදනාවට පවතින හේතුව තමයි බුදුරජාණන් වහන්සේම පැහැදිලි කරනවා. වේදනාවට හේතු සාධක වන කාරණය තමයි
තමා තුළ ඇති වෙන ස්පර්ශයට හේතුව සලායතන හේතුවලට හේතුව නාම රූප වලට හේතුව වෙන මොකක්වත් නෙමෙයි විඥාණයට හේතුව සංකාර වලට හේතුව අවිද්‍යාව කියලා මෙන්න මේ පටිච්ච සමුප්පාදය තුලින් තමයි මේ සංසාර වටේ සිඳලා දැන් එහෙනම් මටත් මෙතනින්ම තමයි සංසාර වටේ සිඳින්න වෙන්නේ කියලා මේ පාඩේ ASCII අදහස ගන්න පුළුවන්. ඊට පස්සේ සක්‍ර දේවේන්ද්‍රය කියන අරහතෝ කියලා අරහත් කියලා කියන විදර්ශනා ඥානෙනේ. එද අරහත් කියන එක තෝරන්නේ කොහමද? අරහත් කියන එක තෝරන්නේ බුදුරජාණන් වහන්සේ විසින් අරහත් කියන එකට ගොඩාක් අර්ථ තියෙනවා. ඒකට හොඳම ග්‍රන්ථය තමයි රේරුකාණේ චන්දවිමල මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සූවිසි මහා ගුණය වගේ ඉතා හරබර පොතක් බැලුවොත් තේරෙනවා මේ ගුණයන් ඇස්සේ මොනතරම් සැඟවිච්ච පදනමක් තියෙනවාද කියන එක තේරෙනවා. දැන් එතකොට සක්‍ර දේවේන්ද්‍රය අරහතෝ කියනකොට අරහත් කියන එකට දෙන්න පුළුවන් ඉතා කිට්ටු අදහසක් තමයි ඉස්සරහට අපි කතා කරමු අරහත් කියන්නේ මොකද්ද කියලාත්. දැන් අපි අරහත් කියන එක ASCII විදර්ශනා ඥානීය සැඟවී තිනවනේ. ඇසින් රූප බලා ඒ රූපේ කෙරෙහි නොඇලුණුසේක නොගැටුණුසේක මුලා නොවුණුසේක ආසාව දුරු කළසේක ඒ නිසා අරහං වනසේක කියලා බුදු ගුණ මනසිකාරය කරද්දී අපි කියනවා. එවන ඒ අදහසම ගත්තත් මෙතන මමද මේ බඳු තත්වයකටපත් වෙනවා නම් මම ඇසේ කනනාසයේ දිවකය මනස තුලින් අත්දකින ලෝකයේ කෙරෙහි මම අත්දකින අත්දැකීම් පරාසයේ කෙරෙහි නොඇලිය යුතුය නොබැඳිය යුතුය මුලා නොවිය යුතුය ආසාව දුරු කළ යුතුය මේ විදිහට යම් ශ්‍රාවකයෙකුට දකින්න පුළුවන්. එයාට මේක දකින්න පුළුවන්. එතකොට ඒ දැක්ම හදා ගන්නකොට ඒ ශ්‍රාවකයා තුල පින්වත්නි විදර්ශනා ඥානය යවදී. ආයතන ලෝකේ පරිහරණය කරනකොට විරාගයයි මතු කරගන්නේ. නොඇලීම නොගැටුණුසේක. එයා තුල පටිගයක් මතුවෙන්නේ නොගැටීමයි මතුවෙන්නේ. එහෙමනම් එයා ඇහි රූපේ කතාව හරියටම තේරුම් අරන් තියෙනවා. ඒකයිනේ ඇහැ ඉදිරියට එන රූපේ නිසා විරාගයවත් රාගය හෝ ද්වේෂය ඇති වෙන්නේ නැත්තේ. එතකොට නොඇලුණුසේක නොගැටුණුසේක මුලා නොවුණුසේක මුලා වුන්නේ ඇස ඉදිරියට එන රූප ආසාව දුරු කළසේක ආසාව දුරු කරලා දැම්මා අරහං වනසේක කියලා අපි වඩන්නේ ඒකනේ. ඒ නිසා උන්වහන්සේට අරහං කියලා කියනවා කියලා අපි දැන් වඩනවා. එතකොට එතන විදර්ශනා ඥාන ගැන අදහසක් ගන්න පුළුවන්. මටත් එහෙමනම් මගේ ඇස කන නාසය දිව කය මනස පරිහරණය කරනකොට ඒවා තුලින් නොඇලිය යුතුය නොගැටිය යුතුය මුලා නොවිය යුතුය ආසාව දුරු කළ යුතුය කියලා අර නමෝ තස්ස පාඨයේ තියෙන ලක්ෂණම Tamanගේ ජීවිතයට ආරෝපණය. එතකොට දැන් මමත් නමස්කාර කළ යුතු පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන අදහස නෙමෙයි මෙතන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට සමාන වෙන්න හදනවා කියන එක නෙමෙයි. නමුත් ශාස්ත්‍රුන් වහන්සේ අනුව යන ශ්‍රාවකයෙක්නි අවබෝධය කරා යන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ අනුව යන ශ්‍රාවකයෙකුටනේ අවබෝධය කරා පියමන් කරන්න පුළුවන් වෙන්නේ. වෙන කෙනෙකුට බෑනේ පින්වත්නි. එහෙමනම් වෙන කෙනෙකුට බැරි නම් තමන් අත්දකින අත්දැකීම් පරාසය තුල නොඇලීම නොගැටීම මුලා වීම කියන ස්වභාවයේ බැහැර කළ යුතු තත්වයක් නම් මමද මගේ ශාස්ත්‍රුන් වහන්සේ අනුව යනවනම් මමත් ඒ විදිහටම හිත පුහුණු කළ යුතුයි නේද කියන තැනකින් යාට පුළුවන් ධර්මයේ ස්පර්ශ කරන්න. එතකොට යාට අර සක්‍ර දේවේන්ද්‍රයා කියපු අරහතෝ කියන පාඩේ Tamanගේ ජීවිතය තුළ ජීවමාන කරගන්න පුළුවන් අරහත් වෙන්නත් පුළුවන් ඕන. සම්මා සම්බුද්දස්ස කියලා සහම්පති බ්‍රහ්මයා කියලා තිනවා. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ මොකක්ද? පොදු අදහස. සම්මා සම්බුද්ධ කියලා කියන්නේ දුක හට ගැනීම ගැන, දුක නැති කිරීම ගැන, දුක නැති කිරීමේ ප්‍රතිපදාව ගැන, දුක කියන ස්වභාවය ගැන, ඒ කියන්නේ තව විදිහකින් කිව්වොත් මේ ආර්ය සත්‍ය හතර තමන් වහන්සේ විසින් අවබෝධ කළා. ඒක ස්වයන්බුත් ඥාණයෙන් අවබෝධ කළේ, තවත් කෙනෙකුගේ උපදේශ ඇතුව අවබෝධ වුණා නෙමෙයි. තමන්ගේ ස්වයන්බුත් ඥාණයෙන් අවබෝධ කළා කියන එක. ඒකට චතුරාර්ය සත්‍ය ධර්මය මමද මගේ ශාස්ත්‍රුන් වහන්සේ අනුව යමින් මේ தත්ත්වය කියන්නේ මම අවබෝධ කළ යුත්තේත් මෙයයි. දුකත් දුකේ හට ගැනීමත් දුකේ නිරෝධයත් දුක නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාවත් කියන චතුරාර්ය සත්‍ය අවබෝධය මම විසින්ම මගේ ජීවිතය තුළ තහවුරු කරගන්න ඕන නේද? අවබෝධය තුළ ස්ථාවර වෙන්න ඕන නේද කියලා Tamanට චතුරාර්ය සත්‍ය පිළිබඳව එනම් මටත් අවබෝධය කරා යන්න තියෙන්නේ මෙතනින්මයි කියලා අදහසක් ගන්න පුළුවන්. දැන් බලන්න රාහු අසුරින්දයා කියපු වාක්‍ය තුළ නිවන ගැන අදහස අරගෙන සතරවරම් දෙවිවරු කියපු භගවතෝ කියන අදහස් තුළ මේ සංසාර වටේ සිඳින එන නිවනටපත් වෙන්න පටිච්ච සමුප්පාදේ පාවිච්චි කරන්න ඕන කියන එකත්
සක්‍ර දේවේන්ද්‍රයා විසින් කියපු අරහතෝ කියන එක ASCII අර ආයතන පරිහරණය තුළ විදර්ශනා ඥානෙ උපදවා ගන්න ඕන කියන එකත් සම්මා සම්බුද්ධ කියන නමස්කාර පාඨයේ තියෙන අවසාන කොටසේ සහම්පති බ්‍රහ්මයා විසින් කියපු චතුරාර්ය සත්‍ය පිළිබඳ අදහසත් මේ ටික ගත්තොත් නිවන පිණිස පටිච්ච සමුප්පන්නව ලෝකයේ අත්දකිමින් විදර්ශනා ඥානයේ තුලින් ලෝකයේ දකිමින් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා මම යා යුතුයි එතනින් තමයි මගේ හිත නිවනටපත් වෙන්නේ කියන අදහස බොහොම ලස්සනට ගොඩනගා ගන්න පුළුවන් නේ. හරිම ලස්සනයිනේ. එතකොට මේ අදහස ගොඩනගා ගන්න පුළුවන් වුණොත් නමස්කාර පාඨයේ තුලම Tamanගේ ජීවිත ඇත්තටම නමස්කාර පාඨය හොයන මිනිස්සෙකුටත් ඕනනම් සෝතාපන්න වෙන්න පුළුවන් නේ. ඒ නිසා ලොකු කතා ගොඩාක් ඕනේ. මිනිස්සු ලොකු කතාන්දර හෙව්වට මේ මිනිසුන්ගේ ප්‍රතිපදාවම අවුල්ද? ප්‍රතිපදාව නෑ සමහර අයට. සමහර අයට ප්‍රතිපදාවක් නැහැ. ඒකයි ගැටලුව. ඒතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධානුස්සතිය වඩන අවුරුදු 10-15 බුද්ධානුස්සතිය මෙනෙහි කරන අය ඉන්නවා. ඒගොල්ලන්ගේ ශ්‍රද්ධාව බොහොම ප්‍රබලයි. මම දන්නා ඉන්නවා ඊටාම ශ්‍රද්ධාව ප්‍රබලයි. ශ්‍රද්ධා ඉන්ද්‍රිය කිසි අවුලක් නැහැ. ශ්‍රද්ධාව බලයක් විදියට දියුණු කරගත්ත අය මම දැකලා තියෙනවා. නමුත් ඒ ශ්‍රද්ධාවෙන් ඇති කරගත්ත බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ මනසිකාරයේ නිවනට උදව් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ අපි එක තැන්වලදී එක විදිහට කියලා තියෙනවා. නමුත් නමස්කාර පාඨය තුලම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 6ක් වැඩෙන ගමනේදී ඒ ASCII තියෙන අර මූලික ලක්ෂණය මගේ ජීවිතයත් රෝපණය කර ගැනීමයි මට තියෙන විකල්පය කියලා අපිට දකින්න පුළුවන් වුණා නම් නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියන පාඨය විමසන්න පටන් ගත්තොත් ඒ ඔස්සේ ගැඹුරු විමර්ශනයක් කරන්න පටන් ගත්තොත් එයාට පටිච්චසමුපාදය පිළිබඳවත් අතිරේක වශයෙන් නුවණක් හදා ගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය පිළිබඳවත් අතිරේක වශයෙන් නුවණක් හදා ගන්න. විදර්ශනා ඥානීය පිළිබඳ අතිරේක නුවණක් හදා ගන්න පුළුවන්. නිර්වාණය ගැන අතිරේක නුවණක් හදා ගන්න පුළුවන්. ඒ අතිරේක නුවණ අපිට පින්වත්නි මහ විශාල යහපතක් කරනවා. ඒතර මෙන්න මේ විදිහට අර බුදු ගුණ ඔස්සේ අත්දකින්න ලක්ෂණයම මා තුලද ජීවමාන කරගත යුතුයි කියන තැනින් මම බුදු වෙන්න කියලා හිතාගෙන නෙමෙයි එහෙම කරන්නේ. නමුත් මට ශාස්ත්‍රුන් වහන්සේ අනුව යනවා හැර මට විකල්පයක් නැහැ. මොකද මම අනාතයි. මේ බඳු පණිවිඩයක් කියපු බුදුරජාණන් වහන්සේ අනුව යනවා හැර මට විකල්පයක් නැහැ. ඒ නිසා උන්වහන්සේගේ අවබෝධඥානයේ සීමාවක් දිගක් පළලක් මට පනවන්න බෑ. ඒවා මහා අචින්තිය සීමා. නමුත් මේ ඔස්සේ මේ ගුණ ධර්ම මතම නේද අරහත්ත්වයට පියමන් කරන්න තියෙන්නේ කියන තැනකින් දකින්න පුළුවන් වුණොත් උදාහරණයක් විදිහට මා තුල සම්බුත් ඥානයක් උපදින්නේ නැහැ. මොකද මම බුදුරජාණන් වහන්සේගේ පිළිවෙතින් ගොඩ නැගෙන්න හදන කෙනෙක් මම. එතකොට බුදුරජාණන් වහන්සේ අනුව ගිහින් මම උන්වහන්සේ පෙන්නපු පාර මගේ තියෙන අනාථකමට මම ගොඩ නැගෙන්න හදනවා. එහෙම නැතුව බුදු වෙන්න හදනවා නෙමෙයි. කෙනෙක් කියන බලන්න මේවල් එකතු කරගෙන බුද්ධත්වයේ වගේ තත්වයකටද මේ ගොඩ නැගෙන්න හදන්නේ කියලා නෑ. උන්වහන්සේ අනුව යන ශ්‍රාවකෙක් තමාව ඒ ගුණධර්ම ඔස්සේ තමන්ව විමසලා තමන්ගේ ආධ්‍යාත්මය දකින්න පුළුවන් වුණොත් බුදුරජාණන් වහන්සේ ගැන ඇතිවෙච්ච මානසිකාරයම ඔබව සම්පූර්ණයෙන්ම නිවීමටපත් කරાવી. බුද්ධානුස්සතිය වැඩිවීමෙන් සම්පූර්ණ නිවීමටපත් වෙන්න පුළුවන් කියලා නෙමෙයි කියන්නේ. එතනින් එහාට බුද්ධානුස්සතිය තුල අත්දකින්න ලක්ෂණ තමන්ගේ තුල ජීවමාන කරගන්න පටන් ගත්තොත් එයා වෙන තැනකින් විදර්ශනා කරાવી. බුදුගුණ ඔස්සේම තමන් ධර්ම මාර්ගය තුල තහවුරු වෙන්න පටන් ගනීවි. ඒ තහවුරු වීම තුළ තමන් ශක්තිමත් ආර්ය ශ්‍රාවකයෙක් විදියට නැගී හිටින්න පුළුවන් වේවි. අන්නේ ඇතිවෙච්ච නැගී හිටීම තමන්ට විශාල යහපතක් කරලා දෙනවා. ඒතර ඔය බුදුගුණ මානසිකාරය කිරීම තුළ දැන් ඔය නමස්කාරය ගැනනේ කිව්වේ. බුදුගුණ මානසිකාරය කිරීම තුලත් තමන්ට පුළුවන් අරහං කියන්නේ මෙන්න මේ බඳු ස්වභාවයකින් යුක්ත තත්වයක් මමද මේ බඳු ස්වභාවයකට මගේ හිතපත් කරගත යුතුයි කියලා අරහං ගුණයේ අස්සේ තමන්ගේ නියෝජනයේ කොතනින්ද පටන් ගන්න කියලා තමාව විමසන්න පුළුවන් වුණොත් ඒ විමසන ශ්‍රාවකයාට තමන්ගේ අවබෝධය කරා ඊටාම ක්‍රමානුකූලව පියමන් කරන්න අවකාශය ලැබෙනවා. දැන් අරහං කියන එක තෝරද්දී විසුද්ධි මාර්ගයේ උකට බොහොම ලස්සන ගාථාවක් කියනවා. මොකද්ද? ආරකත්තා හතත්තාච කිලේසාරිනාසෝ මුනි සත සංසාරා චක්කාරෝ පච්චයාදී චාරහෝ න රහෝ කරෝති පාපානි අරහන්තේන උච්චති. දැන් අරහං කියන ගුණය අපි එක එක විදිහට කියනවනේ. ඒ ගුණය ඇස්සේ තමන්ව දකින්න පුළුවන් වුණොත්. දැන් අරහං කියන්නේ ඇයි? ආරක්කත්ත කෙලෙස් දුරවලා ඉන්න බැවින්.
නිසා අරහං කියලා කියනවා. සතත්තාච කිලේසාරිනා. සතත්තාච කිලේසාරිනා කියන්නේ මොකද්ද? කෙලෙස් සතුරන් නසලා දාපු බැවින්. සත සංසාරා චක්කාරෝ. සංසාර චක්‍රය සිඳලා බිඳලා කඩලා විනාශ කරලා දාපු බැවින්. පච්චයාදිනා චාරහෝ. චීවරාදී කියන්නේ මේ ආහාර පාන ඇඳුම් පැළඳුම් මේ විදිහට අපි කතා කරන දේවල් භික්ෂුවකට සහ දැන් භාගතුන් වහන්සේට නම් අවශ්‍ය චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය ආදී ප්‍රත්‍ය පිළිගැනීමට සුදුසුයි. ඊට පස්සේ න රහෝ කරෝති පාපක රහසින්වත් පව් නෑ ඒ ජීවිතය තුළ. ඇයි ස්වභාවයෙන්ම රාගයේ ද්වේෂයේ මනසේ හිටින්නේ. ඉතින් පව් නෑ ඒ ජීවිතය තුළ. ඇත්තටම පවුත් නෑ පිනුත් නෑ එතන. එතකොට මෙන්න මේ ස්වභාවය නිසා අරහං වනසේක කියලා දැකපු දේ තමන්ව තමන්ගේ ජීවිතේ ගැලප ගත්තොත් ඒ කියන්නේ ආරක්කත්ත කෙලෙසුන්ගෙන් දුරු වීම මම කරගත යුතුයි. මගේ කෙලෙස් ඇස කන නාසය දිවකය මනස හරහා මෝරා වැඩෙනවා නේද? ඒ නිසා මටත් විකල්පයක් නෑ නේද මේ කෙලෙස් ධර්මයන් මෝරලා වැඩෙන තාක්කල්. එහෙනම් මමත් මෙතන ජීවමාන වෙන්න ඕන. කොතනින්ද මගේ කෙලෙස් උපදින්නේ කියලා තමන්ව විමසුවොත්. එයා තුළ අර බුදුරජාණන් වහන්සේ අනුව යන ශ්‍රාවක භාවය ඇති වෙනවා. බුදුගුණ මානසිකාරය තුළ තමාව මානසිකාරය කරලා තමන්ට විදර්ශනා කරලා නිවනටපත් වෙන්න පුළුවන්. හතත්තාච කිලේසාරිනා. ඒ කියන්නේ කෙලෙස් සතුරන් නැසපු නිසා. ඒ කියන්නේ අරහං කියලා කියන. එහෙනම් මමත් කෙලෙස් සතුරන් නැසිය යුතුයි. මොකද භාගතුන් වහන්සේ ඒ බඳු තත්වයකටපත් වෙච්ච කෙනෙක්. කෙලෙස් සහිත කෙනෙක් නෙමෙයි. සත සංසාර චක්කාර සංසාර චක්‍රයේ සම්පූර්ණයෙන් හිඳලා දාපු කෙනෙක් භාගතුන්. ඒ නිසා අරහං කියන්නේ. ඒ නිසා මමත් සංසාර චක්‍රයේ සිඳලා බිඳලා මේ දාන්න ඕන. ඒ අදහස ගන්න පුළුවන්. ඊට පස්සේ පච්චයාදිනා චාරහෝ මේ සිව්පසේ පිළිගන්න සුදුසු. දැන් මට පුළුවන් කල්පනා කරන්න මම කොයිතරම් සිව්පසේ පිළිගන්න සුදුසු මට්ටමින් ඉන්නවද? නුසුදුසු මට්ටමින් නම් මං දානි ටික වළඳන්නේ. මං ඒ දානිපතට ණයයි. ඒක මට කල්පනා කරලා බලන්න පුළුවන් වුණොත් ණය නැතුව වළඳන දවසක් ඊටාම ඉක්මනින් උදා කරගන්න පුළුවන්. ණය නැතුව වළඳන දවසකට කිට්ටු වෙන්න පුළුවන්. න රහෝ කරෝති පාපානි. ඒ කියන්නේ රහසින්වත් පව් නොකරන තත්වයකට මම මගේ හිත පත් කරගත යුතුයි නේද? ඒ කියන්නේ මම රහසින්වත් පව් නොකරන තැනකට මගේ හිත ක්‍රමානුකූලව පුහුණු කරගන්න ඕන නේද? එතකොට ඒ බඳු තත්වයට මගේ හිත ක්‍රමානුකූලව පුහුණු කරගන්නවා. ඒ කියන්නේ රහසින්වත් පව් නොවන තත්වයට මගේ හිත වඩනවා නම්, දියුණු කරගන්නවා නම්, පුහුණු කරගන්නවා නම් කොහොමද මම එහෙම කරන්නේ? මගේ අතින් පව් කර්ම. ඒ කියන්නේ මම අபிසංකාර උපදීන් එක්ක නම් මං වාසය කරන්නේ. අபிසංකාර උපදීන් නැති වෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙන නම් මං අபிසංකාර උපදීන්ගෙන් අයින් විය යුතුයි. අයින් විය යුත්තේ පින්වත්නි මේ සලායතනයන් පිළිබඳ ගැඹුරු අවබෝධයකින්, ස්කන්ධයන් පිළිබඳ ගැඹුරු අවබෝධයකින්, කන්දායතන ධාතු පිළිබඳ ගැඹුරු අවබෝධයකින් නේද කියලා තමන්ට අවබෝධය හදාගන්න තැනකට මේ බුදු ගුණ ඔස්සේ අත්දකින්න ශාස්ත්‍රුන් වහන්සේගේ චර්යාව ලක්ෂණය මගේ ජීවිතයේ චර්යා ලක්ෂණයක් විදිහට ටිකෙන් ටික ජීවමාන කරගත්තොත් මට අපිට පුළුවන් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න වැඩපිළිවෙලට සමාන වෙන්න. සම්මා සම්බුද්දයි කියලා කියන්නේ දුක්ඛේ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මාර්ග ඥානය කියන චතුරාර්ය සත්‍ය තමන් වහන්සේගේ අවබෝධය තුළින්ම අත්දැකපු නිසා. එතකොට තමන් වහන්සේ තුළින් අත්දැකපු නිසා උන්වහන්සේට සම්මා සම්බුද්ධ කියලා කියනවා. මටත් පුළුවන් වුණොත් තමන් මගේ ජීවිතය තුළින් මේ මගේ දුක අත්දකින්න, මේ පංචස්කන්ධ දුක අත්දකින්න පුළුවන් වුණොත්, ඒ වගේම මට පුළුවන් වුණොත් මගේ ජීවිතය තුළ මේ දුක හටගන්නේ මා තුළ ඇති වෙන තණ්හාව නිසා නේද කියලා දැක්කොත්, ඊට පස්සේ මේ දුකට හේතුව තණ්හාවමයි, තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක දුක නිරුද්ධයි කියලා මට දකින්න පුළුවන් වුණොත්, ඒක නිරුද්ධ කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා මට දකින්න පුළුවන් වුණොත්, ඒ දැක්ම තුල පින්වත්නි සම්පූර්ණයෙන්ම තහවුරු වෙන්නේ සැබෑ ආර්ය ශ්‍රාවකයෙක්ගේ පිළිවෙත. ඒක තමයි සම්මා සම්බුද්ධ ගුණයට කරන්න පුළුවන් උත්තරීතරම සංග්‍රහය. මේ බුදු ගුණයට මේ පෙන් පූජා වේවා කියනට වඩා ඒවත් හොඳයි. මේ බුදු ගුණයට, ඒ කියන්නේ අරහම් බුදු ගුණයට මෙන්න මේ පූජාව වේවා, මේ මල් පූජාව වේවා කියන බුදු ගුණ වෙන මානසිකාරය කර එහෙම කියනවටත් වඩා අරහම් බුදු ගුණින් මගේ හිරුගේ අපල දුර වෙනවා වගේ කාවාක්‍ය කියනවටත් වඩා ඒක මූලික බුදුදහම
පිළිබඳ ගැළපීමක් නැහෙනි. ඒවා ඔක්කොම පස්සේ කාලේ අපි හදාගත්තේ ඒවානේ. එහෙමනම් දැන් අරහං බුදු මේ සම්මා සම්බුද්ධ බුදු ගුණයට කරන්න පුළුවන් උත්තරීතරම සංග්‍රහය මොකද්ද? සම්මා සම්බුද්ධ ගුණය තුලින් මතු කරපු ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? දුක්ඛේ ඥාන. සම්මා සම්බුද්ධයි කියන්නේ ඒකනේ. ඒකම නෙමෙයි, තව කාරණා කීපයක් තියෙනවා. නමුත් මේ දේශනාවේ හැටියට කියන්නේ දුක්ඛේ ඥානයත්, සමුදය ඥානයත්, නිරෝධ ඥානයත්, මාර්ග ඥානයත් භාග්‍යවතුන් වහන්සේ ස්වයන්බුත් ඥාණයෙන් අවබෝධ කළා. උන්වහන්සේගේ හදමණ්ඩලයේ මේ ධර්මයේ උපන්නේ. ඉතින් මම මේ ධර්මයේ ජීවමාන කරගන්න ඕනේ, මේකට ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නේද කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බැහැගත්තොත් ඒක තමයි සම්මා සම්බුද්ධ ගුණයට කරන අතිශය උත්කර්ෂ ජනක භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කළ හැකි ඊටාම ඉහළ සංග්‍රහය. විද්‍යාචරණ සම්පන්නයි කියනකොට අපි දන්නවා විද්‍යාචරණ සම්පන්න ගුණයස්සේ කතා කරන්නේ අෂ්ට විද්‍යා සහ 15 චරණ ධර්ම. අෂ්ට විද්‍යා සහ 15 චරණ ධර්මයන් තුල, ඒ කියන්නේ අෂ්ට විද්‍යා කියලා කොටසක් තියෙනවා, 15 චරණ ධර්ම කියලා තව කොටසක් තියෙනවා. අෂ්ට විද්‍යාවන් සහ 15 චරණ ධර්ම මත මට ශක්තිමත් වෙන්න පුළුවන් වුණොත් කෙනෙක් කියන්න පුළුවන් කොහොමද අෂ්ට විද්‍යාව වලින් ශක්තිමත් වෙන්නේ? ඒ කියන්නේ අෂ්ට විද්‍යා දැන් 15 චරණ ධර්ම නම් අපිට ක්‍රමානුකූලව දිනු කරන්නම පුළුවන් නේ. මීට කලින් අපි 15 චරණ ධර්ම ගැන දේශනාවක් කරලත් තියෙනවනේ. මේ අෂ්ට විද්‍යා සහ 15 චරණ ධර්ම වලින් සමන්විත වන නිසා බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි කියලා කිව්වට පින්වත්නි මේ අෂ්ට විද්‍යාව පිළිබඳ අපට නුවණක්වත් නැත්තම් ඒවා අපි අතර සම්පූර්ණයෙන් දියුණු කරගන්නවා කියන එක නෙමෙයි කියන්නේ. භාග්‍යවතුන් වහන්සේට විද්‍යාචරණ සම්පන්නයි කියන අදහස ඔළුවට එනකොට අනේ මගේ බුදුරජාණන් වහන්සේ මෙබඳු විද්‍යාවන් වලින් සමන්විත වුණා, මෙබඳු චරණයන්ගෙන් සමන්විත වුණා කියලා Taman දන්නෙත් නැත්තම් පින්වත්නි කොහොමද හරියට බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න කියලා මට නම් හිතා ගන්න බෑ. එතකොට අෂ්ට විද්‍යා කියන්නේ තියෙනවා විද්‍යා 9ක්. ඒක බුදු කෙනෙක්ගේ හද මණ්ඩල තුල පහළ වුණේ. ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ. ඒක විදර්ශනා ඥානයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්නේ විදර්ශනා ඥානෙ. ඊට පස්සේ චුතූපපාත ඥාන. සත්‍යයේ චුතිය උපත දකින්න නුවණ. ඒතකොට මේකෙන් මට පුළුවන් වෙන්න ඕන මගේ චුතිය උපත නේද මේ දැක්කේ කියලා දකින්න. අන්න ඒක නැතුව මම චුතූපපාත ඥානෙ උපදව ගන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. චුතූපපාත ඥානයේ නිසා බුදුරජාණන් වහන්සේට විඥා කියලා කියනවා. විඥා වනසේක, විඥා චරණ සම්පන්න වනසේක කියලා කතා කරද්දී මේ චුතූපපාත ඥානෙන් දැක්කේ කාගේ කතාවද? සංසාරික සත්වයාගේ කතාව. කවුද සංසාරික සත්වයා? මම වෙන කෙනෙක් නෙමෙයි. එතකොට විඥාචරණ සම්පන්නයි කියන එක ඇස්සේ චුතූපපාත ඥානෙ මගේ කතාව මට දකින්න, මමත් සංසාර කාලයක් මෙහෙම ඉපදෙමින් මැරෙමින් ආවා නේද, මේක නේද බුදුරජාණන් වහන්සේ දැක්කේ කියලා දකින්න පුළුවන් වුණොත් ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඇතිවෙන ශ්‍රද්ධා මාත්‍රය, ප්‍රේම මාත්‍රය, විමුක්තිය කරාම ඔබ පණමුණනවා. මේව විස්තර කරගන්න ඕනේ. ඊළඟට පින්වත්නි ඉද්ධිවිද ඥානය. ඉද්ධිවිද ඥානය කියලා කියන්නේ අහසෙන් යෑම, දිය මත ඇවිදීම, පොළොවේ කිමිදීම, මේ වගේ මහා 이르දීන් තිබුණා. ඒ වගේම 이르දිය පැත්තෙන් කතා කරනකොට අභිඥා 이르දි, පහාන 이르දි, පරිඥා 이르දි කිය භාවනා 이르දි කියලා මෙන්න මේවා මා තුළ උපදව ගන්න ඕන නේද කියලා Tamanට දකින්න පුළුවන්. දිබ්බ සෝත ඥාන, දුර තියෙන ශබ්ද, ළඟ තියෙන ශබ්ද, මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේට දකින්න පුළුවන් ඥානයක් තිබ්බා නේද කියන එක අෂ්ට විද්‍යා කියන ලක්ෂණය ඇස්සේ අපිට දකින්න පුළුවන් වෙන්න ඕන. පරචිත්ත විජානන ඥානය, ඒ කියන්නේ අනුන්ගේ සිත් දැක ගන්න නුවණ. පරචිත්ත විජානන ඥාණයෙන් බුදුරජාණන් වහන්සේ මගේ කතාව දැක්කා නේද? මගේ හිත වැඩ කරන විදිය. එතකොට Tamanට පුළුවන් මගේ හිත වැඩ කරන්නේ කොහොමද? දැන් මේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මගේ හිත කියවන්න, මගේ හිත දැකලා මට අනුශාසනා කරන්න නැහැ. නමුත් මට පුළුවන් මගේ නුවණින් ඇත්තටම මගේ හිත කෙබඳු එකක්, දාස්ත්‍රව මොන වගේද, මගේ චරිතය මොන වගේද, මගේ හිත වැඩ කරන්නේ මොන වගේ දෙයකටද, මගේ හිත තුල පවතින අනුසය මොන වගේද කියලා තමන්ව කියව ගන්න පුළුවන්. මේ ඔස්සේ තමන්ව බලන්න පින්වත්නි. අද භාග්‍යවතුන් වහන්සේ නෑ නේද අපිට අනුශාසනා කරන්න කියලා කනස්සල්ලකට පත් වෙලා වැඩක් නෑ. මේ බුදු ගුණ වෙනුවෙන් පහම්පත්තු කරලත් ඒක සද්ධාවට උදව්වක් වුණාට අවබෝධය පිණිස උදව්වක් මේ ජීවිතේ නෙමෙයි. සද්ධාවටයි උදව් වෙන්නේ. ඊට පස්සේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, පෙර ආත්ම දැකීමේ විශාල ඥාන දර්ශනයක් භාග්‍යවතුන් වහන්සේට උපන්න. උන්වහන්සේ පිටිපස්සට බලාගෙන ගියා. අනේ ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ සතර අපායේ, විටක പ്രേත ලෝකවල, විටක නිරේ, විටක තිරිසන් ලෝකේ නොඑක් තැන්වල ඉපදී ආවා නේද කියලා උන්වහන්සේ දැක්කා. ඒතර මමත් මගේ ජීවිතෙත් එහෙම එකක් නේද? මම මේ හොඳට දැන් කාලා බීලා ඇඳලා පැලඳලා හිටියට
මේ මොහොතේ මං වඩාත් හොඳින් ඉන්නවා කියලා හිතුවට මමත් මෙබඳුම ආකාරයකට විඳවා ආපු ගමනක් නේද මටත් තියෙන්නේ කියලා මට දකින්න පුළුවන්. මට පුළුවන් මගේ ගමනත් නිරේ වෙලාවකට പ്രേත ලෝකේ වෙලාවකට එක එක තැන්වල ඉපදිලා තිරිසන් ලෝකේ සමහර වෙලාවට කල්ප ගණන් මුහුදේ ওই විදියට ඉපදිලා ඇවිල්ලා මේ යන්තම් බුද්ධ ශාසනයක් පවතින කාලයක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලෙක මේ මනුස්ස ජීවිතයක් ලැබුණ එක මොන තරම් ලාභයක්ද මොන තරම් වාසනාවක්ද කියලා Tamanට දකින්න පුළුවන්. එතකොට දිබ්බ චක්කු ඥානය දැන් මේ විද්‍යාචරණ සම්පන්නයි කියන එක ASCII මහා නිවන සම්බන්ධ ලොකු කතාන්දර ගොඩක් තියෙනවා. මම මේ කෙටියෙන් ඔබට කියන්නේ ඔබට මේක මාතෘකාවක් හරි වෙයි කියලා හිතාගන්න. එතකොට දිබ්බ චක්කු ඥාණයෙන් දිවැස ඉක්මවලා ගිහින් දුර තියෙන පවතින නොයේක් දැනීම් ඇති කරගත්තා නේද කියලා අපිට දකින්න පුළුවන්. ආසවක්කේ ඥානෙ සියලු ආශ්‍රව ක්ෂය කරපු ඥානයක් උපන්න නේද? මමත් ආශ්‍රව ක්ෂය කරගත යුතුයි නේද? මගේ හිත තුලත් කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ආදී ආශ්‍රව ධර්මයන් පවතින තාක්කල් මම සංසාරේ යනවා. මම කවද්ද ආශ්‍රව ක්ෂය කරගන්නේ කියලා Tamanගේ නියෝජනේ දකින්න පුළුවන් වෙනකොට. එතකොට ඒකට චර්යාව විදියට අර ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනීය මත්ඤ්‍යතාව, ජාගරියානුയോഗය, සද්ධාව, හිරිය, ඔත්තප්පය, බහුශ්‍රුත භාවය, සතිය, ඊට පස්සේ ප්‍රඥාව, සමාධිය, කියන්නේ ඔය පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන, ඊට පස්සේ විපස්සනා පැත්තේ සමාධිය, අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න එක. මෙන්න මේවා නේද මට මේ අවබෝධය මේ විද්‍යාව පහළ කරගන්න තියෙන පාර කියලා Tamanට දකින්න පුළුවන් වෙන්න ඕන. එතකොට මේ විදිහට Tamanට ඒ ඔස්සේ දකින්න පුළුවන් වුණොත් මං හිතන්නේ බුදුගුණ තුලම ලොකු කතාන්දර ගොඩාක් ඕනේ. ඒ බුදුගුණ තුලම පින්වත්නි Tamanගේ අවබෝධය තහවුරු කරගෙන යම් ශ්‍රාවකයෙකුට නිවීම හදා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට සුගත කියන ගුණය ගමුකෝ. දැන් සුගත ගුණය ගත්තොත් ප්‍රධාන අර්ථ දෙකක් සුගත ගුණය ඇස්සේ තියෙනවා. එතකොට සුගත කියන එක ගමනාර්ථයත් පැහැදිලි වෙනවා. සුගත කියනකොට වචනාර්ථයත් පැහැදිලි වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ සුගත කියන ස්වභාවය, ඒ කියන්නේ කාමසුකල්ලිකානුയോഗයත් අත්තකිලමතානුയോഗයටත් වැටෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව තුලින් පින්වත්නි ඊටාම රිජු ගමනක, ඒ කියන්නේ ගමනාර්ථය පැහැදිලි වෙනවා. රිජු ගමනක වැඩි නිසා සුගත කියනවා. ඒ වගේම ඒ සුන්දර නිවන් මාර්ගයේ තුලින්ම භාග්‍යවතුන් වහන්සේ නිවනටපත් වුණ නිසා සුගත කියනවා. ඒ වගේම තවත් අදහසකින් ගන්න පුළුවන් ගමනාර්ථය. ගමනාර්ථය කියන්නේ වැඩියයි ලෝකෙට. වැඩියේ පින්වත්නි නිරන්තරයෙන් මේ ලෝකයට භාග්‍යවතුන් වහන්සේගේ වැඩිම කවරක් නිසා සිද්ධ වුණාද? සම්පූර්ණයෙන් පින්වත්නි තමන් වහන්සේ විසින් ස්වයන්බුත් ඥාණයෙන් අවබෝධ කරගත්ත මේ ධර්මයේ ලෝක සත්‍යය කෙරෙහි බොහොම කරුණාවෙන් මතු කරන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ජරා මරණ දුකට විකල්පයක් ඉදිරිපත් කරන්න. ඒ නිසා සුගත වෙනවා. ගමනාර්ථය සහ වචනාර්ථය දෙක ඊටාම පැහැදිලිව අපි මෙතනදී තේරුම් ගන්න ඕනේ. එතකොට තමා තුළම කුසලතාවයක් එන්න ඕන. මට ඇයි මේ මම ආවේයි අද? කොහේ ඉඳලාද මම ආවේ? එතකොට මගේ ගමන කෙබඳු එකක්? දන්න එහෙම තමන්ව විමසන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට මේ ආපු ගමන ඊට පස්සේ දැන් අර ගමනාර්ථයේ පැහැදිලි කරද්දී කියනවනේ දැන් වචනාර්ථය සහ ගමනාර්ථය දෙකෙන්ම පැහැදිලි වෙනවනේ. දැන් ඊළඟ එක වැදගත් දෙයක් තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කාමසුකල්ලිකානුയോഗයත් හුරු කළා, ආස්වාදයේ තේරුම් ගත්තා, අත්තකිලමතානුയോഗයත් දුර්ගේශ්වරී වල මේ දෙකටම නොවැටි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ දැන් මම කොච්චර මධ්‍යම ප්‍රතිපදාව තුල ජීවමානයිද? කමං දැන් අද ගොඩාක් දෙනෙක් කාමසුකල්ලිකානුയോഗයෙන් ඉන්නේ, සමහර අය ඉන්නවා අත්තකිලමතානුയോഗී. විවිධාකාරී දුෂ්කර ජීවිතයන් කර අවබෝධයටපත් වෙයි කියලා හිතාගෙන ඉන්නවා. එහෙම අවබෝධය කරා යන්නේ නැහැ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව තුළින් අවබෝධය යන්නේ. මම කොයිතරම් මධ්‍යම ප්‍රතිපදාව තුළ ශක්තිමත්ද කියන එක Tamanට සුගත ගුණය ඔස්සේ දකින්න පුළුවන් වෙන්න ඕන. භාග්‍යවතුන් වහන්සේට කළ හැකි විශාලම සංග්‍රහය එයයි. එහෙමනම් මේ බුදු ගුණ ඔස්සේ Tamanව දකින්න පින්වත්නි. Tamanගේ නියෝජනය දකින්න. Tamanගේ සාංශාරික පැවතුම තුල පවතින අනාථභාවය දකින්න. ඒ අනාථභාවය දකින්නකොට Tamanව සනාත කරගන්න පුළුවන් ධර්මයේ තුල. දැන් ලෝකවිදූ කියලා කියන්නේ ඇයි? ඒ කියන්නේ මුළු විශ්වය තුලම සත්ව ලෝකයේ, සාංශාරික ලෝකයේ, අවකාශ ලෝකයේ කියලා මේ ත්‍රිවිධ ක්ෂේත්‍රයක් තියෙනවානේ.
ඒ කියන්නේ සත්ව ලෝකයත් සංස්කාර ලෝකයත් අවකාශ ලෝකයත්. එතකොට මේ ක්ෂේත්‍රයේ අවබෝධයට ගත්ත නිසා ලෝක විදූ කියලා අපි කතා කරනවා. ලෝක විදූ කියන අර්ථය තව පළල්. මේක එකම අර්ථය නෙමෙයි, මේක තව විස්තරණයි. මේක වැරදි විදියට ග්‍රහණය කරගන්න එපා. විශ්වය තුල ජීවත් වෙලා ඉන්න ලෝක සකස් වෙමින් පවතින ලෝකය, ඒ වගේම විනාශ වෙමින් පවතින ලෝකේ අනන්ත අප්‍රමාණව තියෙනවා. එතකොට මේ ලෝක ධාතුව පිළිබඳ හරියට අදහසක් අපිට ගන්න බෑ. ඒක අපිට විශේෂ වෙන්නේ නැහැ. අචින්තයයි ඒක. සාමාන්‍ය කෙනෙකුට දරන්න බෑ. පෘථුවියේ දිස්වන ඉරහඳ තාරකාවලට අමතරව අපට නොපෙනෙන සූර්යයා හා චන්ද්‍රය විශ්වයේ කොච්තරම් අප්‍රමාණව තියෙනවද? ඔය ලෝක ධාතු විඤ්ඤාපන සූත්‍රය වගේ ඒවා බලනකොට තේරෙනවා. මේක සම්මුති වශයෙන් හදාරන්න පාරක් නෑ ඒකට. සම්මුති වශයෙන් මේ ලෝකෙ ඉගෙන ගන්න දේවල් වලින් ඒක විශේෂ කරගන්නත් බෑ. ඒකේ හැදෑරීමක් කරන්න පුළුවන්කමකුත් නෑ පින්වත්නි. එතකොට මේ ලෝක විශ්ය හරිම අචින්තයයි. එතකොට බඹයා ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ලෝකේ අවබෝධය කරගන්න කියලා කිව්වම කොහොමද? බඹයක් පමණ වූ කලෙබරයටම මහණෙනි ලෝකේ පනවනවා, ලෝක සමුදය පනවනවා, ලෝක නිරෝධය පනවනවා, ලෝක නිරෝධගාමිනී පටිපදාව පනවනවා. එහෙනම් මට දැන් තියෙන්නේ බඹයක් පමණ වූ කලෙබරය තුලින් ලෝකේ හදාරන්නටයි කියලා තමන්ව හදාරන්න පටන් ගන්න ඕන. මොකද මේ භෞතිකව කතා කරන මේ ඉරහඳ තාරකා පවතින ලෝකය පිළිබඳ හැදෑරීම කියන්නේ බොහොම නිෂ්ඵල එකක්. ඒක තමන්ගේ අවබෝධයට උදව් වෙන එකක් නෙමෙයි. අවබෝධය තහවුරු කරගන්න ලැබෙන අවස්ථාවක් නෙමෙයි. මෙන්න මේ විදිහට Tamanට දකින්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම් දැන් භාගතුන් වහන්සේ ලෝකේ හදාරන්න කියලා අපිට වදාළේ කුමන පදනමකින්ද? මහණෙනි බඹයක් පමණ වූ කලෙබරයටම මම ලෝකේ පනවනවා. එහෙනම් මේ කලෙබරයේ දෙස Taman දිහා බලාගෙන ලෝකයත් ලෝකේ සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධගාමිනී ප්‍රතිපදාවත් තමා තුල ප්‍රත්‍යක්ෂ කරගන්නයි දැන් තියෙන වෙන විකල්පයක් අපට ඇත්තේ නැහැ. එතකොට ඒ වගේම දැන් අනුත්තර දැන් මේවා මම මේ කෙටියෙන් කියන්නේ දේශනාව හමාර කරන්න ඕන නිසා ඊට පස්සේ අනුත්තර පුරිස ධම්මසාරතී වනසේක කියන බුදු ගුණයේ භාවනා කරමින් දියුණු කරන අය ඉන්නවා. එයාගේ සද්ධාව හොඳට දියුණු වෙලා තියෙනවා. ඒක හොඳයි. එතකොට උන්වහන්සේට වඩා උසස් කෙනෙක් මේ තුන් ලෝකයේම ඇත්තේ නැහැ. මේ කාම රූප අරූප කියන තුන් ලෝකේ කවර තැනකවත් නැහැ. උන්වහන්සේට සමාන කෙනෙකුත් ලෝකේ ඇත්තේ නැහැ. එතකොට ධර්මයේ තුලින් හික්මවන්න පුදුමාකාර කුසලතාවයක් තිබුණා. දමනය කරන්න පුළුවන්. අවියායුධ නැහැ. ඇනුම් බැනුම් නැහැ. දෝෂාරෝපණ නැහැ. පුදුමාකාර විදියට ධර්මයේ තුලින් හික්මවන්න කුසලතාවයක් භාගතුන් වහන්සේට තිබුණා. ඒතර මමත් මා තුල ධර්මයේ තුලින් හික්මිය යුතුයි නේද කියන අදහස ගන්න ඕන. කොහොමද හික්මෙන්නේ? අදි සීල, අදි චිත්ත, අදි පඤ්ඤා කියන අනුපුබ්බ කිරියා, අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ පටිපදා කියන ක්‍රමවේදය තුල මමද ජීවමාන විය යුතුයි කියලා දකින්න පුළුවන්. සත්තා දේව මනුස්සාන. දෙව් මිනිසුන්ගේ ගුරුවරයා නිසා සත්තා දේව මනුස්සානන් කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට වඩා ලෝකයේ දෙවියන් මිනිසුන් සහිත මේ ලෝක ප්‍රජාව අතර කිසිවෙක් නැහැ. ඒ නිසා මම මිත්‍යා දෘෂ්ටිය පස්සේ නොයැලඹිය යුතුයි. විවිධ දෙවිවරු පස්සේ නේවාල පස්සේ අනේක මට කිසිම හරයක් නැහැ. ඒ නිසා මම මා තුලම නිවීමක් හදාගෙන භාගතුන් වහන්සේට අවබෝධයෙන් බුද්ධ පූජා පවත්වනවා කියන අදහස තුල අර මිත්‍යා දෘෂ්ටීන්ට වැටෙන්න තියෙන අවස්ථාව මගේ හැරිලා යනවා. ඉතින් බුද්ධ කියලා කියන්නේ බුද්ධ කියන ගුණය ඇස්සේ තියෙන මේක ඉතාම විස්තරාත්මක වචනයක්. අවබෝධය අදහස් වෙනවා මේකේ. එතකොට අන්‍යයන්ට අවබෝධ කරවීමත් අදහස් වෙනවා. ඒ කියන්නේ දේශනා ඥානයත් අදහස් වෙනවා. එතකොට මා තුලත් අවබෝධය හදාගත යුතුයි. ඒ වගේම ඒ අවබෝධය මා තුළ ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි කියන අදහස ඇති කරගෙන අවබෝධයේ පිණිස මා කවරක් කරන්න ඕනද කියලා නැවත ප්‍රශ්න කරන්න මේ බුදු ගුණය තුලින්. එතකොට තමන්ගේ අවබෝධයේ පිණිස කළ යුත්ත සහ නොකළ යුත්ත තමන්ට පේන්න පටන් ගන්නවා. අන්න ඒ විදිහට බලන්න මේ බුදු ගුණ. භගවා කියලා කියන්නේ මොකක්ද? දැන් අපි ඉස්සෙල්ලත් කිව්වා භගවා කියන එක සම්බන්ධ. දැන් භගවා කියලා කියන්නේ භාග්‍යවත් භාවයයි. පාරමී ධර්ම පුරමින් එක් රැස් කළ මහා ගුණ සමුදාය නිසා භාග්‍යවත් වෙනවා කියලා භගවා ගුණේ පැහැදිලි කරනවා. භගවාති වචනං සෙට්ටං භගවාති පද මුත්තමං. බුදුරජාණන් වහන්සේට භගවා කියන්නේ ශ්‍රේෂ්ඨ වූ භගවා යන පදනේ උතුම් වූ බුහුමන් කළ යුතු භගවා කියන වචනේ අර්ථය මෙන්න මේ විදිහට තේරුම් කරනවා. එතකොට මේ ශ්‍රේෂ්ඨත්වය කියන්නේ උන්වහන්සේගේ නිකලස් භාවය තුලින් මතුවෙච්ච දෙයක්. මේ ශ්‍රේෂ්ඨත්වය කියලා කියන්නේ තණ්හාව දුරු කිරීම මත මතුවෙච්ච ස්වභාවයක්.
ඒ නිසා මේ ලෝකේ ආර්ථික ශක්තිය මත, ධනය මත, කුලය මත, බලය මත, නිලය මත ශ්‍රේෂ්ඨත්වයක් නැහැ. නිකලෙස් වීම මතයි ශ්‍රේෂ්ඨත්වයේ තියෙන. ඒ නිසා මාද ශ්‍රේෂ්ඨත්වයේ හොයන්නේ උගත්කම තුලින්, බුද්ධිමත්කම තුලින් නම් මට සැබෑ ශ්‍රේෂ්ඨත්වයේ මුණ ගැහින්නේ නැහැ. මම ශ්‍රේෂ්ඨත්වයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔස්සේ නිකලෙස් වීම තුලින් මත්දැකිය යුතුයි කියලා තමන් ශ්‍රේෂ්ඨ විය යුත්තේ කොතනින්ද කියලා ඒ බුදු ගුණය තුලින් ප්‍රශ්න කරන්න. එතකොට තමන් ශ්‍රේෂ්ඨ වෙන පාර පෙනෙයි. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ තුල ජීවමාන වෙන්න පුළුවන් ශ්‍රාවකෙක් හැදෙයි. ඒ බඳු ශ්‍රාවකයෙක් භාවයක් පිණිස දේශනාව උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. මේ මූලික පදනමේ ඉන්න ශ්‍රාවකයෙකුට බුදු ගුණ තුලින් අවබෝධය හදාගෙන නිවන් මගට බැහැගන්න විදිහත් නිවන කරා යන විදිහත් පැහැදිලි කරේ මේවා එකින් එකට පැහැදිලි කරනවා නම් අඩුම දේශනා 10ක් 15ක් කරන්න වෙනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ විදේශගතව සිටින ගංගානි උපුලි යන දියණිවරුත්, දුමින්ද දුශාන්ත යන පුතුණුත්, කල්හාර හරේන්ද්‍ර කියන බෑනාවරුණුත්, අචිනි හිරන්ති කියන ලේලිවරුණුත්, මුණුබුරු මිනිබිරියන් ඇතුළු සියලුම දෙනා එකතු වෙලා දේශනාවට දායකත්වයේ දරනවා. ඒ සියලු දෙනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ලෝකාර්ථ සංසිද්ධියම සැලසේවා. ඊ타ම ඉක්මනින් අවබෝධයේ පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, මේ තුලින් ජනිත වන්නා වූ මහා කුසලානිසංසයන් අද දිනට විවාහයට පත්වලා වසර 50ක් හපිරෙන බොරලැස්ගමුව වේරහැර පදිංචි එච්.යු. තිරිමාන්න පියාණන්ට සහ තිලකා තිරිමාන්න මෑණියන්ට නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ වේවා, චිරජීවනයේ සැලසේවා. ඊ타ම ඉක්මනින් ලෞතුරා උතුම් බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් බුද්ධ වචනේ අවබෝධ කරගෙන සංසාර දුක් නිමා කර ගැනීම පිණිස විවාහ දිවියට වසර 50ක් සපිරෙන එච්.යු. තිරිමාන්න පියතුමාටත්, තිලකා තිරිමාන්න මෑණියන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ උතුම් කුසල් ධර්මාවබෝධයේ පිණිසම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ සමගම පරලෝ සැපත් සියලුම ඥාතීන්ට අනුමෝදන් කරනවා. එච්.යු. තිරිමාන්න පියතුමා සහ තිලකා තිරිමාන්න මෑණියන් ඇතුළු හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සංසාර ගමනේ කෙලවර නිවන් පිණිසම දේශනාමය කුසල් බලවත් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම ඔබ සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් මේ කුසල් උපකාර වේවා. නිදුක් නිරෝගී සුව සැලසේවා. ගෞතම බුද්ධ ශාසනයේදීම ධර්මාවබෝධයම වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, ඔබ සියලු දෙනාටත් මියගිය සියලු ඥාතීන්ටත් මේ කුසල් බලවත් වේවා. සියලු දෙවියන්ට විශේෂයෙන් අනුමෝදනා වේවා. සතරවරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල වලට, බ්‍රහ්ම රාජ මණ්ඩල වලට අවීචියේ පටන් භවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටම මේ කුසල් උපකාර වේවා. සංසාර ගමනේ කෙලවර අමා නිවන් පිණිසම දේශනාව හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන සියලු කාර්ය මණ්ඩලයටත් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානෙන් දේශනාව නිමා කරන ඔබ හැම දෙනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං